කළු හීනටි බතේ සුවඳයි ඇල් කෙතේ ඇයි මේ නිදි මතේ නැගිටින් මගේ පුතේ ඈත අතීතේ අපි අත්තල මුත්තල දැයි දුවල පුතාල අවදි කළේ එහෙමයි. එහෙම අවදි කරපු දූ පුතුන්ට අම්මල අප්පච්චිලා මෙහෙම කිව්වා. උගතුන් මැද උගතෙකු වෙන්නයි උපන් දැයට සිත සලසන්නයි මගේ පැතුම් මතු ඉටු වෙන්නයි පුතා උතුම් මිනිසෙකු වෙන්නයි. උතුම් පුතාලට උතුම් දුවලට ආයිබෝවන් කියමින් අදත් 8 වන ශ්‍රේණියේ ඉතිහාසය 4 වන පාඩම දේශ ගවේෂණ හා යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම කියන මාතෘකාව යටතේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණි ආකාරය පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්නට මං ඔබේ ආලින්දයට ගොඩවදිනවා. දයබර දුවේ පුතේ 8 වන ශ්‍රේණියේ ඉතිහාසය දේශ ගවේෂණ හා යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම. යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණුණා කිව්වත් යුරෝපා ජාතීන් ආසියාවට පැමිණුණා කිව්වත් එකයි. ඔබ දකිනවා මේ රූප රාමුවේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීම කියන මතුරු කවට යටින් දර්ශනයක්. මේක ඔබ දකින්නේ සාගරයේ නිල් ජල තලාව මත වෙනස් ආකාරයක නැව්. පුතේ මේ නැව් රුවල් නැව් අද වගේ දුම් නැව් ඉන්ධන දහණයෙන් ධාවනය වුණු නැව් එදා තිබුණේ නැහැ. යාත්‍රා වුණු නැව් එදා තිබුණේ නැහැ. ඒ නැව් යාත්‍රා කෙරුවේ සුළං බලයෙන් රුවල් සදා. රුවල් වලට සුළං බදා යාත්‍රා කරපු නැව් වල යාත්‍රිකයන් ලෙස තමයි යුරෝපා ජාතීන් පෙරදිගට ආසියාවට පැමිණුණේ. මේ රූප රාමුවෙන් ඔබ දකිනවා මේක ඔබේ පෙළ පොතේ තියෙන රූප රාමුව. වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණීම පිළිබඳව චිත්‍ර ශිල්පියෙකුගේ සිතට නැගුණු සිත්තමක් චිත්‍ර ශිල්පියෙකුගේ සිතට නැගුණු සිත්තමක් ඔබ දකිනවා. ඒ රුවල් නැව් අපි වස්කෝ ද ගාමා කියන්නේ කවුද? ආසියාවට යුරෝපා ජාතීන් පැමිණුණේ කොහොමද? ආසියාවට පැමිණෙන්නට පෙර යුරෝපා ජාතීන් මොනවද කළේ? ආසියාවට පැමිණුණාට පස්සේ මේ යුරෝපා ජාතීන් කළේ මොනවද කියන එක මෙතෙන් සිට සාකච්ඡා කරන්නට කාලතරණය කරලා අතීතයට යන්ටයි සූදානම අටේ දුවලා පුතාලා එක්ක. පුතේ ඊට පෙර මම ඔබට මතක් කරන්නට උවමනයි පෙරදිගට ආව සුවිශේෂ යුරෝපා ජාතීන් 4ක්. පෘතුගීසි ජාතිකයෝ, ලන්දේසි ජාතිකයෝ, ඉංග්‍රීසි ජාතිකයෝ සහ ප්‍රංශ ජාතිකයෝ. ඒ සියල්ල සිහිපත් කරමින් මේ බලන්ටකෝ කාලතරණයට පෙරවදන අපි මෙතෙන් සිට යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීම සම්බන්ධයෙන් කතා කරන රාමුව මං කොටස් දෙකකට බෙදනවා මේ රූප රාමුවේ දැක්වෙන ආකාරයට. පුතේ යුරෝපය කියන වචනේ ඔබ දකිනවා. ආසියාව කියන වචනේ දකිනවා. මේ සිතියම හොඳට බලන්න පුතේ. මේ සිතියමේ මේ යුරෝපය කියන වචනෙට පහලින් ඔබට පේනවද? මම ඔබට හැඩතලයක් පෙන්වන්නට උත්සාහ කරනවා. ඔබට මම මේ සිතියමේ හැඩතල කිහිපයක් පෙන්නනවා. හොඳට බලන්න. මේ සිතියමේ පුතේ යුරෝපය කියන වචනෙට යටින් ඔබට පේනවා මේ පහළට තියෙන ලොකු මහද්වීපය. ඒක අප්‍රිකා මහද්වීපය. අප්‍රිකා මහද්වීපයට මුව තියලා අප්‍රිකා මහද්වීපය සිඹින දරුවෙක් ඔබට පේනවද? අත පහළට තියලා යුරෝපය කියන වචනෙට යටින් අප්‍රිකා මහද්වීපයට මුව තියලා යුරෝපය කියන වචනට යටින් මේ දරුවා අප්‍රිකා මහද්වීපයේ සිඹින හැඩයක් ඔබට පේනවා. ඒත් එක්කම පුතේ යුරෝපය කියන වචනට උඩින් හිම පෙරෙන බිම්මලක් වගේ හැඩයක් ඔබට පේනවා. දැන් පුතේ
මම ඔබට තව එක හැඩතලයක් පෙන්නනවා. හොඳට බලන්න යුරෝපය කියන වචනේ ඉඳලා ආසියාව දක්වා ඊතලයක් ගමන් කරනවා. ඒ ඊතලයේ ආරම්භ වන හරියට පහළින් හාවන්ගේ හැඩේ තියෙන ස්ථානයක් තියෙනවා. හාවෝ දෙන්නෙක් මුවට මුව තියා සිටිනවා. ඔබට පේනවද පුතේ? යුරෝපය කියන වචනේ සිට ගමන් කරන ඊතලයේ ඇරඹුමට යටින්. දැන් පුතේ ඊළඟ හැඩතලය ඔබට පේනවා මෙතන පුතේ මේ ඊතලයේ පහළ කෙළවර ඊහිසට යටින් පුතේ දකුණු අත ඔසවලා හිස පහළට කරලා තව දරුවෙක් මුහුදේ පීනන හැඩතලයක් ඔබට පේනවා. මේ හැඩතල ටික මම ඔබට පෙන්නුවේ මිනිදිරියට මම ඒ හැඩතලත් එක්ක ඔබත් සමග යුරෝපා සිතියමට අවතීර්ණ වන නිසා. පුතේ මේකේ පේනවා ඔබට ක්‍රිස්තු වර්ෂ 1453 කියලා වර්ෂයක්. ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර යුරෝපා ජාතීන්ගේ කටයුතු කොහොමද? ආසියාවේ කටයුතු කොහොමද? ක්‍රිස්තු වර්ෂ 1453ට පසු යුරෝපා ජාතීන්ගේ යුරෝපයේ කටයුතු කොහොමද? ආසියාවේ කටයුතු කොහොමද කියලා අපි මෙතෙන් සිට ඉදිරියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා අර මං පෙන්නපු හැඩතලත් සමග. පුතේ අපි තවදුරටත් ඉදිරියට යමින් යුරෝපා ජාතීන් ආසියාවට පැමිණි ඇයි කියලා සාකච්ඡා කරන්නටයි මේ සූදානම. ඔබ දකිනවා රූපරාමුව මත යුරෝපා ජාතීන් ආසියාවට පැමිණි දේශ ගවේෂණවල ප්‍රතිඵලයක් විදිහට කියලා. පුතේ දේශ කියන්නේ රටවල්, ගවේෂණය කියන්නේ සොයා යාම. යුරෝපා ජාතීන් ඈත අතීතයේ ඉඳලා ලෝකයේ නව රටවල් සොයා යන්නට කැමැත්තක් දැක්වුවා. අපි බලමු මේ රූපරාමුව තුළ දේශ ගවේෂණය යනු කුමක්ද කියලා අහනවා. ඔබ හොඳට බලන්න නව රටවල් සොයා යාම, නව මුහුදු මාර්ග සොයා ගනිමින් හඳුනා නොගත් රටවල් සොයා යාම. 15 වන සියවස අගදී දේශ ගවේෂණ කටයුතු සඳහා යුරෝපා ජාතීන් යොමු වූහ කියලා ඔබ දකිනවා. පුතේ යුරෝපයේ හිටපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ මේ කියන ජාතීන් අතරින් මුලින්ම දේශ ගවේෂණ වලට යොමු වුණේ පෘතුගීසි ජාතීන්. මින් ඉදිරියට ඊටාම සවිස්තරාත්මකව ඒ කාරණා කතා කරන්නට තියලා තමයි ඔබට මේ රූපරාමයේ තියෙන මේ මාතෘකා ටික දකින්නට සලස්සන්නේ. අපි අවසාන වශයෙන් ඒක කතා කරනවා යුරෝපා ජාතීන් නව රටවල් සොයාගෙන ගියා, නව මුහුදු මාර්ග සොයාගත්තා. 15 වන සියවස අගදී දේශ ගවේෂණ කටයුතු වලට යොමු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ආසියාව, ඇමරිකාව, අප්‍රිකාව ආදී මහද්වීපවලට මේ ජාතීන් පැමිණුණා කියලා. ඔන්න පුතේ යලිත් මම ඔබට සිහිපත් කරනවා ඉතා සරලව මගේ අටේ දුවලා අටේ පුතාලා සිහියේ තබා ගන්නට කවුද යුරෝපා ජාතීන් පුතේ? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ යන ආදී මේ ජාතීන්. අපි ඉදිරියටත් යුරෝපේ හඳුනා ගන්නවා. අපි තවදුරටත් ඉදිරියට යමු. පුතේ දැන් මං ආසයි ඔබට මේ කියන යුරෝපා ජාතීන් ආසියාවට, ඒ කියන්නේ ලංකාව, ඉන්දියාව, චීනය මේ අපි ජීවත් වෙන භූගෝලීය කලාපයට මේ ජාතීන් පැමිණෙන්නට පෙර යුරෝපයේ තිබිච්ච භූ පසුබිම, සමාජ පසුබිම, දේශපාලන පසුබිම වාගේ කාරණා ටිකක් මගේ දුවලට, මගේ පුතාලට ඉතා සරලව ඔබට වැටහෙන තාලෙට පහදලා දෙන්න. පුතේ යුරෝපා ජාතීන්
ආසියාවට පැමිණීම ගැන කතා කරන්නට පෙර මං කැමති ඔබට යුරෝපයේ තිබිච්ච ඉතා සුවිශේෂ ජනාවාසයක් පිළිබඳව ශිෂ්ටාචාරයක් පිළිබඳව චුට්ටක් පැහැදිලි කරන්න. රූපරාමුව බලන්ට පුතේ මං අහනවා ශිෂ්ටාචාරයක් යනු මොකද්ද පුතේ? ශිෂ්ටාචාරයක් යනු මොකද්ද දුවේ කියලා. පුතේ දියුණු නාගරික ජනාවාසයක්. මංමාවත් උද්‍යාන ගොඩනැගිලි සල්පිල් කිව්වේ කඩ සාප්පු සංකීර්ණ අධ්‍යාපන මධ්‍යස්ථාන ආගමික මධ්‍යස්ථාන විවේක ස්ථාන මේ සියලු නගර අංගෝපාංගයන්ගින් සමන්විත වෙච්ච දියුණු නාගරික ජනාවාස අතීතයේ යුරෝපය ආසියාව මේ ප්‍රදේශවල ගොඩනැගුණ පුතේ. අපි මේවට කියනවා ශිෂ්ටාචාරයක් කියලා. ඔන්න මම ඔබට සරල කරනවා ශිෂ්ටාචාරයක් කියන්නේ දියුණු නාගරික ජනාවාසයක්. මොකද්ද පුතේ ශිෂ්ටාචාරයක් කියන්නේ? දියුණු නාගරික ජනාවාසයක්. මොකද්ද දුවේ ශිෂ්ටාචාරයක් කියන්නේ? දියුණු නාගරික ජනාවාසයක්. ඔබ දකිනවා රූපරාමුවේ දියුණු නාගරික ජනාවාස ක්‍රමයකි ලොව ඉපැරණි ශිෂ්ටාචාර ගණනාවක් දක්නට ලැබුණි. පුතේ ලෝකේ ඉපැරණි ශිෂ්ටාචාර කිහිපයක් පිළිබඳව මං ඉතා කෙටියෙන් ඔබට සිහිපත් කරනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මේ ශිෂ්ටාචාරය තිබුණේ මේ නාගරික ජනාවාසය තිබුණේ ඉන්දියාවේ පුතේ. නයිල් නිම්න ශිෂ්ටාචාරය මේ දියුණු නාගරික ජනාවාසයේ තිබුණේ පුතේ මිසරේ ඉජිප්තුවේ. තව ශිෂ්ටාචාර කිහිපයක් තියෙනවා. ඔබ දකිනවා හොවෙන් හෝ ශිෂ්ටාචාරය, සුමේරියානු ශිෂ්ටාචාරය කියලා නම් දෙකක්. හොවෙන් හෝ ශිෂ්ටාචාරයේ තිබුණේ පුතේ මේ දියුණු නාගරික ජනාවාසයේ තිබුණේ පුතේ චීනයේ. සුමේරියානු ශිෂ්ටාචාරය මේකටම තමයි අපි කියන්නේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. දිගම්මැදි රාජ්‍යය. යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගා නිම්න ශිෂ්ටාචාරය. මේ ශිෂ්ටාචාරය ඊට පස්සේ ග්‍රීක ශිෂ්ටාචාරය හා රෝම ශිෂ්ටාචාරය කියලා තව දෙකක් ඔබ දකිනවා. ඔන්න ඔය පැරණි ශිෂ්ටාචාර වලින් පුතේ යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම පිළිබඳ සාකච්ඡා කිරීමේදී යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම එහෙම නැත්නම් ආසියාවට පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපි චුට්ටක් සිහිපත් කරන්න ඕනේ ග්‍රීක ශිෂ්ටාචාරයයි රෝම ශිෂ්ටාචාරයයි කියන්නේ මොකක්ද කියලා පුතේ. 15 වෙනි සියවසට පෙර යුරෝපය. සියවසක් කියන්නේ පුතේ අවුරුදු 100ක කාලයක්. දශකයක් කියන්නේ අවුරුදු 10ක කාලයක්. සියවසකට දශක කීයද? 10යි. සියවසක් අවුරුදු 100යි. ඉතින් පුතේ 15 වෙනි සියවසට පෙර යුරෝපය ග්‍රීක ශිෂ්ටාචාරයත් රෝම ශිෂ්ටාචාරයත් අර මං කලින් සඳහන් කරපු ග්‍රීකවරුන් සතුව තිබිච්ච දියුණු නාගරික සමාජ ක්‍රමය. ඒකයි ග්‍රීක ශිෂ්ටාචාරය කියන්නේ. රෝමවරුන් සතුව තිබිච්ච දියුණු නාගරික ජනාවාසය. ඒකයි රෝම ශිෂ්ටාචාරය කියන්නේ. අපි ඉදිරියේදී සිතියමක් තෝරලා හොයමු ග්‍රීසිය කොහෙද රෝමය කොහෙද කියලා. ඉතින් අපි කතා කරමු. ග්‍රීක ශිෂ්ටාචාරයත් රෝම ශිෂ්ටාචාරයත් මත ගොඩනැගිච්ච දියුණු සමාජ ක්‍රමයක් පුතේ යුරෝපයේ තිබුණා. අපි කතා කරන්නට යන්නේ සාකච්ඡා කරගෙන යන්නේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීම ගැන. ඉතින් ඒ නිසා මං මගේ දයාබර පුතාලට දයාබර දුවලට ග්‍රීක රෝම ශිෂ්ටාචාරය ගැන පොඩි මතකයක් අවදි කරන්නටයි මේ රූපරාමුව ඔබට දකින්ට සලස්සලා මේ ඔබට කතා කරන්න. පුතේ ග්‍රීක ශිෂ්ටාචාරයේ ඇති වුණේ ග්‍රීසිය කියන රටේ. ග්‍රීසිය කිව්වම් පස්සේ මේ රට ඔබට ලං වෙන්නේ ඔබ ක්‍රීඩාලෝලී දරුවන්, ක්‍රීඩාලෝලී පුතාලා, ක්‍රීඩාලෝලී දුවලා. පුතේ ග්‍රීසියේ තමයි මුලින්ම ඇති වුණේ ඔලිම්පික් ක්‍රීඩාව. ග්‍රීසියේ ඔලිම්පස් කන්ද පාමුල
ක්‍රීඩා පිටියක් මත තමයි ලෝකෙ මුලින්ම ඔලිම්පික් ක්‍රීඩාව නිර්මාණය වුණේ. ඉතින් ලෝකයට ඔබට සමීප ඔලිම්පික් ක්‍රීඩාව දායාද කළ රට ග්‍රීසිය. සුවිශේෂ භූගෝලීය සමාජ පසුබිමක් තියෙන අති සුන්දර රටක්. පුතේ ග්‍රීසියේ ඇතෙන්ස් නගරය මුල් කරගෙන ගොඩ නැගුණු දියුණු සමාජ ක්‍රමයට තමයි නාගරික සමාජ ක්‍රමයට තමයි අපේ ග්‍රීක ශිෂ්ටාචාරය කියලා කිව්වේ. ඔබේ පෙළපොතේ තියෙන කරුණු කාරණාවලට පොඩි අවධානයක් යොමු කරලා අපි යම් පෙළපොතට. ඔබට මතකද පෙළපොතේ තියෙනවා පුතේ, ඔබට මතකද පෙළපොතේ තියෙනවා දුවේ, ග්‍රීක පාලකයෙක් වෙච්ච, අපි පාලකයෙක් නෙමෙයි කීවේ, ඊට වඩා ලොකු වචනයක් කීවා. ග්‍රීසියේ හිටපු මහා අධිරාජ්‍යයක් වෙච්ච ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කළා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඉන්දියාව ආක්‍රමණය කරන ඇලෙක්සැන්ඩර් රජු ඊට පස්සේ අරාබිය දක්වාම ඒ රජුගේ බලය පතුරවා හැරියා. දැන් මම ඔබට අරාබිය කියනකොට එකපාරට සිහියට එන්නේ නෑ නේද අරාබිය කොහෙද තියෙන්නේ කියලා. ග්‍රීසිය කොහෙද තියෙන්නේ? රෝමය කොහෙද තියෙන්නේ? අපි මේ ස්ථාන ඉදිරි සිතියම් වලදී ස්පර්ශ කරලා බලමු පුතේ. සිතින් නයනින් නයන කීවේ නේදට. ඉතින් දයාබර දුවේ පුතේ, ග්‍රීසියේ හිටපු අධිරාජ්‍යයෙක් තමයි මහා ඇලෙක්සැන්ඩර්. ඉතාලියේ රෝම නගරය මුල් කරගෙන ගොඩ නැගුණු තව ශිෂ්ටාචාරයක් තිබුණා. ඊට පෙර ඔන්න මං කීවා ග්‍රීසියේ ඇතෙන්ස් නගරය මුල් කරගෙන ගොඩ නැගුණු ශිෂ්ටාචාරය ග්‍රීක ශිෂ්ටාචාරය. ඉතාලිය කියන රටේ රෝම නගරය මුල් කරගෙන ගොඩ නැගුණු ශිෂ්ටාචාරය රෝම ශිෂ්ටාචාරය. මේවා පාලනය කළ පාලකයන්ට කිව්වේ පුතේ අධිරාජ්‍යවරු. දැන් අපි හඳුනාගත්ත ග්‍රීසි අධිරාජ්‍යවරයෙක්. ඒ තමයි මහා ඇලෙක්සැන්ඩර්. රෝම අධිරාජ්‍යවරු ඔබ අහලා තියෙනවා. ජුලියස් සීසර්, ඔගස්ටස් සීසර් වගේ අධිරාජ්‍යවරු හිටියා. පුතේ අධි කියන වචනේ තේරුම වැඩි කියන එක. අධි කියන වචනේ තේරුම මහා කියන එක. අධි කියන වචනේ තේරුම සාමාන්‍ය සීමාව ඉක්මවා ගිය කියන එක. මේ අහන්ට එක රටක් තියෙනවා, එක රජෙක් ඒ රට පාලනය කරනවා. එක රටක් තියෙනවා, එක රජෙක් ඒ රට පාලනය කරනවා. අපි එහෙම එකකට කියනවා රාජ්‍යයක් කියලා. එක රටක් තියෙනවා, එක රජෙක් ඉන්නවා. ඒ රජා තවත් රටවල් රැසක් තමුන්ගේ බලයට යටත් කරගෙන පාලනය කරනවා නම් පුතේ රාජ්‍ය සීමාව ඉක්මවා පැතිරිලා ගිහිල්ලා අපි එහෙම එකකට කියනවා අධිරාජ්‍යයක්. ඔබ අටේනේ මගේ පොඩි පුතාලා, මගේ පොඩි දුවලා, මං ඔබට ඉතා සරලව රාජ්‍යත් අධිරාජ්‍යත් මතක තබා ගන්නට මෙහෙම කියලා දෙනවා. මේ අහන්නකෝ. එක රජයි, එක රටයි, රාජ්‍යයයි. එක රජයි, රටවල් ගොඩයි, අධිරාජ්‍යයි. අපි එහෙම කෙටියෙන් මතක තියාගමු. එක රජයි, එක රටයි, රාජ්‍යයක්. එක රජයි, රටවල් ගොඩයි, අධිරාජ්‍යයක්. ඉතින් පුතේ රෝම අධිරාජ්‍යය එහෙමයි. රෝම පාලකයා හිටියා. රෝම නගරයේ තිබුණා විශාල රටවල් රැසක් යටත් කරලා තිබුණා. ග්‍රීසිය තිබුණා, ඇතෙන්ස් නගරය තිබුණා. ග්‍රීක පාලකයා හිටියා, රටවල් රැසක් යටත් කරලා තිබුණා. ඉතින් පුතේ රෝම ශිෂ්ටාචාරය මේ කියන ආකාරයේ පුළුල් ප්‍රබල විසල් අධිරාජ්‍යයක් බවට පස්සේ පත් වෙනවා. රෝම ශිෂ්ටාචාරය අපි සාකච්ඡා කරපු ආකාරයේ අධිරාජ්‍යයක් බවට පත් වුණා. මේ රූපරාමුව බලන්න පුතේ, මේකේ මම කියනවා මෙහෙම. රෝම ශිෂ්ටාචාරය පසු අධිරාජ්‍යයක් දක්වා වර්ධනය විය. ඊළඟ කාරණය, රෝම අධිරාජ්‍යය පැවති අවධියේද යුරෝපය හා ආසියාව අතර වෙළඳ සබඳතා හා දේශපාලන සබඳතා පැවතුණි. අපේ සාකච්ඡාව පුතේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීම.
මේ අපි සාකච්ඡා කරන්නේ ඔබට මතකද මම මුලින්ම පෙන්නපු සිටියේ මේ තිබුණා යුරෝපය කියලා වචනයක්, ආසියාව කියලා වචනයක්, ඊතලයක් තිබුණා. මැද 1453 කියලා තිබුණා පුතේ. ඊට පස්සේ තිබුණා පුතේ පෙර පසු කියලා. මේ අපි සාකච්ඡා කරගෙන යන්නේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමට පෙර ඉතිහාසයේ ඇතැම් කරුණු කිහිපයක් කෙටියෙන්. හොඳයි. අපි මෙහෙම සාකච්ඡා කරමු. ඔන්න අර කියපු විසල් රෝම අධිරාජ්‍යය කොටස් දෙකකට බෙදලා මේ පාලකයෝ පාලනය කළා පුතේ. යුරෝපයේ ඇතිවෙච්ච රෝම අධිරාජ්‍යය අතිශය විශාල ප්‍රදේශයක පැතිරිලා ගියා. ඒ නිසා එක පාලකයෙකුට තනිවම පාලනය කළ නොහැකි තරමට මේ රාජ්‍යය අධිරාජ්‍යයක් වුණා. ඉතින් පුතේ, ඉතින් දුවේ අධිරාජ්‍ය කොටස් දෙකකට බෙදුවා. එහෙම බෙදුවේ මේ අධිරාජ්‍ය පාලනයේ පහසුවට පුතේ. අපි යොමුෙමු ආයසරයක් දර්ශන තලයේ මතට. මේ අධිරාජ්‍ය කොටස් දෙකකට බෙදුවා. බටහිර රෝම අධිරාජ්‍යය, එහි අගනුවර වුණේ පුතේ රෝමය. නැගෙනහිර රෝම අධිරාජ්‍යය, එහි අගනුවර වුණේ පුතේ කොන්ස්ටන්තිනෝපල් නගරය. මේ වචන ඔබට හුරුයි. ඔබට දර්ශනය වෙනවා සිතියමක්. ඒ සිතියමට වම්පසින් ඔබ දකිනවා පුතේ රෝම අධිරාජ්‍යය කොටස් දෙකකට බෙදා පාලනය කෙරුණි. දැන් ඔබ දන්නවා රෝම අධිරාජ්‍යය කොටස් දෙකකට බෙදා පාලනය කෙරුණි. රෝම ශිෂ්ටාචාරය අධිරාජ්‍යයක් දක්වා වර්ධනය වුණා, කොටස් දෙකකට බෙදුවා. මම මේ සිතියමෙන් උත්සාහ කරන්න පුතේ ඔබට රෝම අධිරාජ්‍යය කොටස් දෙකකට බෙදුණා. කොහොමද? බටහිර රෝම අධිරාජ්‍යය කියලා එක කොටසක්, නැගෙනහිර රෝම අධිරාජ්‍යය කියලා තව කොටසක්. මට පෙන්වන්නට උවමනා පුතේ බටහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර රෝමය කියලා ඔබ දකිනවා. මේ රෝමය තියෙන්නේ පුතේ ඉතාලිය කියන රටේ. මං කලින් මතකද ඔබට හැඩතලයක් සිහිපත් කළා පුතේ. මිනිසෙක් අප්‍රිකා මහද්වීපයේ උඩ කොටස සිමිනවා කියලා. දැන් ඔබට පේනවා මේ මිනිස්සයා මේ රතු පාට රවුම ඇතුළට ඇවිල්ලා ඉන්නවා. අන්න එතන මේ මිනිස්සයා බිම තියපු අතේ හැඩේ තමයි පුතේ මේ ඉතාලිය කියලා කියන්නේ. ඉතාලියේ හරි මැද වම් පැත්තට වෙන්නට රෝමයේ තියෙනවා ඒ බටහිර රෝම අධිරාජ්‍ය අගනුවර. නැගෙනහිර රෝම අධිරාජ්‍යය ඔබ දකිනවා පුතේ. මං කලින් ඔබට සිහිපත් කළා මුවට මුව තියා සිටින හා පැටව් දෙන්නෙක් දකින්නට කියලා. අන්න ඒ මුවට මුව තියා තියෙන හා පැටව් දෙන්නගේ වම් පැත්තේ හා වගේ පසුපස නේද ඔය රතු පාට තිත තියෙන්නේ පුතේ. එතන කොන්ස්ටන්තිනෝපල්. ඒ පුතේ නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර. දැන් රෝම අධිරාජ්‍යයේ කොටස් දෙකයි. එකක් බටහිර රෝම අධිරාජ්‍යය, අනිත් එක නැගෙනහිර රෝම අධිරාජ්‍යය. බටහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර පුතේ රෝමය, නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර කොන්ස්ටන්තිනෝපල් නගරය. ඔබේ මතකයට මේ වචන දෙක උවමනාමයි. කොන්ස්ටන්තිනෝපල් නගරය, නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර. රෝමය බටහිර රෝම අධිරාජ්‍යයේ අගනුවර. හොඳයි. අපි තව දුරටත් ඉදිරියට යමු. පුතේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීම තමයි අපේ සාකච්ඡාව. හැබැයි ඔබ ඊට පෙර මේ කියන යුරෝපයේ අතීත පසුබිම ගවේෂණය කළ යුතුමයි. ඉතිහාසයේ අතීත මුල්, ඉතිහාසයේ අතීත පසුබිම් පදනම් සහිතව තමයි පුතේ මෑත කාලයට පියනගන්න ඕන. එතකොට ඔබ හරසාර බරසාර ඉතිහාසයේ දත් දුවෙක්, හරසාර බරසාර ඉතිහාසයේ දත් පුතෙක් බවට පත් වෙනවා. පුතේ යුරෝපයේ දැන් අපි සාකච්ඡා කෙරුවා ග්‍රීක රෝම අධිරාජ්‍යය. මේ අධිරාජ්‍යය පැවතුණු කාලේ පුතේ යුරෝපයේ තිබුණු පාලන ක්‍රමයට අපි කිව්වේ වැඩවසම් පාලන ක්‍රමය.
මම ඔබට පහදනවා මොකද්ද වැඩවසම් පාලන ක්‍රමය කියන්නේ කියලා. අපි බලමු. රූප රාමුවට යොමු වෙමු පුතේ අපි. යුරෝපයේ වැඩවසම් පාලන ක්‍රමය. රෝම අධිරාජ්‍යය බිඳ වැටුණා. රෝම අධිරාජ්‍ය පරිහානියටපත් වුණා. ඊට පස්සේ මේ ප්‍රදේශවල අධිරාජ්‍යයන් නැහැ. විශාල ප්‍රදේශයක් පාලනය කරපු අර බල සම්පන්න අධිරාජ්‍යයා වෙනුවට කුඩා කුඩා ප්‍රදේශ වෙන් කරගෙන ඒ ප්‍රදේශවල බල සම්පන්නව නැගී සිටපු ප්‍රාදේශීය පාලකයෝ පාලන ඒකක හදාගත්ත පුතේ. කුඩා කුඩා පාලන ඒකක. ඒවට අපි කියවා ප්‍රාදේශීය පාලන කියලා. පුතේ මේ වගේ මේ වැඩවසම් පාලන ක්‍රමයේ ඔබ දකිනවා මේ රූප රාමුවේ වැඩවසම් සමාජ ක්‍රමයේ සමාජ ස්තර දැක්වෙන බල පිරමීඩය කියලා සටහනක්. ඒකේ ඉහළින්ම ඉන්නේ රජ පරපුර. ඊළඟට ඉන්නේ රදලවරු, ඊළඟට ඉන්නේ පූජකවරු, ඊළඟට සාමාන්‍ය ජනතාව. පුතේ වැඩවසම් සමාජ ක්‍රමයේ සමාජයේ ඉහළම ස්තරයේ හිටිය රජ පෙළපතේ පිරිස්. ඊළඟට මේ ප්‍රාදේශීය ඒකක පාලනය කළේ පුතේ රදලවරු. රජු තමයි පැවරුවේ රදලවරුන්ට මේ ප්‍රදේශ පාලනය කරන්න. ඉතින් ඒ ප්‍රදේශ පාලනය කළ රදලවරු රජුට බදු ගෙව්වා. පූජකවරුත් වරප්‍රසාද ලත් පන්තියක් වුණා. මේ පිරිසත් සමාජයේ හිටපු ඉහළ සමාජ ස්තරයක් වුණා. පුතේ සාමාන්‍ය ජනතාව රදලවරුන්ගේ ඉඩම්වල වහලුන් විදිහට ජීවත් වුණා වැඩවසම් සමාජ ක්‍රමයේ පැවති අවදියේ. එතකොට මම ඔබට සිහිපත් කළා යුරෝපයේ වැඩවසම් පාලන ක්‍රමය කියලා සමාජ දේශපාලන ආර්ථික ක්‍රමයක් පැවතුණා. මේ වැඩවසම් පාලන ක්‍රමය තුල සමාජ ස්තර 4ක් දකින්නට ලැබුණා පුතේ. රජ, රදල, පූජක, සාමාන්‍ය ජනයා කියලා. හොඳයි. තවදුරටත් ඉදිරියට යමින් මම ඔබට මේ වැඩවසම් පාලන ක්‍රමය හා සම්බන්ධ වෙච්ච වචන කිහිපයක් ඔබේ මතකයට අරන් දෙන්න සූදානම්. ඔබ දකිනවා ගැඹුරු මතකයට වදන් පෙළක්. ඒ පුතේ ගැඹුරු මතකයට ඒවා යන්නේ. සියලු දැනුම ගැඹුරු මතකයට තමයි. මේ වචනත් සමග වැඩවසම් සමාජ ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබේ අවබෝධය තවදුරටත් සරල වෙනවා. අපි බලමු පුතේ වසම. ඔබ අහලා තියෙන වසම තමයි ග්‍රාම සේවා වසම. ඔබ අහලා තියෙනවා. ග්‍රාම සේවක මහත්මාට හෝ මහත්මියට අයිති භූමි ප්‍රදේශයට තමයි කීවේ ග්‍රාම සේවා වසම. පුතේ වසම කියන්නේ භූමිය නැත්තම් බිම. අපි යමු රූප රාමුවට. වසම කියන්නේ භූමිය නැත්තම් බිම. පුතේ වැඩ කීවේ සේවයට. ඉතින් වැඩ වසම කීවේ මොකටද? සේවා බිම, සේවා භූමිය. ප්‍රවේණිය කියනවා පුතේ උරුමයට. දාස්යන් ඔබ අහලා තියෙනවා මේ වචනේ දාස භාවය. දාස්යන් කීවේ පුතේ අනුන් යටතේ විවිධ බැඳීම් වලට ලක් වෙලා බැල මෙහෙවර සපයන්න. වචන දෙක එකතු කරමු පුතේ ප්‍රවේණි දාසයන්. පරම්පරාවෙන් තාත්තගෙන් පුතාට තමයි පුතේ යුරෝපයේ මේ වැඩවසම් සමාජ ක්‍රමයේ තුර දාස්භාවය උරුම වුණේ. එතකොට පුතේ වැඩබිම් පදනම් කරගත්ත රදලයන්ට සාමාන්‍ය ජනයා බදු ගෙවපු, රදලවරු රජුට බදු ගෙවපු, සාමාන්‍ය ජනයා පූජකවරුන්ටත් බදු ගෙවපු, ඉතා පීඩිත ජීවිතයක් සාමාන්‍ය ජනයා ගෙන ගිය රජ රදල පූජක කියන පැලැන්ති ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගෙනිච්ච වැඩවසම් පාලන ක්‍රමය යුරෝපය තුල දකින්නට ලැබුණා. යුරෝපා ජාතීන් ආසියාවට සංක්‍රමණය වන්නට පෙර ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර යුරෝපා ආසියා වෙළඳාමේ අතරමැදියෝ කියලා
ඔබ මේ රූප රාමුවට යොමු වෙන්න. ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර යුරෝපා ආසියා වෙළඳාමේ අතරමැදියෝ පුතේ යුරෝපයේ වැඩවසම් පාලන ක්‍රමයේ පැවතුණි අපි සාකච්ඡා කළා. ඒ අතර මුස්ලිම් වෙළඳ බලය කියන වචනේ ඔබ දකිනවා. පුතේ මේ සිටියමේ ඔබ වම්පසින් මැද පෙරදිගත් දකුණු පසින් ආසියාවත් දකිනවා. මැද පෙරදිග හා ආසියාව කියන පළාත්වල ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර පුතේ වෙළඳ ආධිපත්‍ය වෙළඳ බලයේ පතුරවාගෙන සිටියේ පුතේ මුස්ලිම් වෙළෙන්දු. යුරෝපා ජාතීන් ආසියාවට පැමිණෙන්නට පෙර මැද පෙරදිග ආසියාව මේ පළාත්වල වෙළඳාම් කටයුතු වල නිරත වුණේ පුතේ මුස්ලිම් වෙළෙන්දු. හොඳයි. අපි තවදුරටත් ඉදිරියට යමින් යුරෝපය හා ආසියාව අතර පැවති මුස්ලිම් වරුන්ගේ වෙළඳාමට ඔබේ අවධානය මදක් අරගෙන යන්න. පුතේ බලන්න රූප රාමුව දිසා යුරෝපය හා ආසියාව අතර වෙළඳ මාර්ග ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර අරාබිය, පර්සියාව, මිසරය. පුතේ අරාබියේ ඉඳලා මුස්ලිම් වෙළෙන්දෝ ආසියාවට ආවා. පර්සියාවේ ඉඳලා මුස්ලිම් වෙළෙන්දන් ආසියාවට ආවා. මිසරයේ ඉඳලා මුස්ලිම් වෙළෙන්දන් ආසියාවට ආවා. ආසියාවට ඇවිල්ලා ඉන්දියාව, ලංකාව, චීනය, ජාවා, සුමාත්‍රා, බෝනියෝ මේ වාගේ රටවල් වල සංචාරය කරලා කුළුබඩු වර්ග, මුතු, මැණික්, ඇතුන්, ඇද්දල, සේද රෙදි, පිඟන් භාණ්ඩ, සාදික්ක වසාවාසි ගම්මිරිස් අපි කුළුබඩු කිවේවට මේ සියල්ලම පුතේ ඒක රාශී කරලා මේ පිරිස ඔන්න ඔබ කලින් දැන හඳුනාගත් කොන්ස්ටන්තිනෝපල් නගරයට ගෙනිච්චා. පුතේ පෙරදිගත් බටහිරත් අතර තිබුණු වෙළඳ නගරය උනේ කොන්ස්ටන්තිනෝපල් නගරය. මේක පෙර අපර දෙදිග වෙළඳාමේ හුවමාරු මධ්‍යස්ථානය. අපි සිතියමට යා යුතුයමයි. ඔබේ net ගෙනියන්නට පුතේ මං සූදානම්. ඔබට දිස්වන මේ සිතියම ඔබ දකින්න ඔබේ පෙළ පොතේ. මේ සිතියමේ ඔබ දකින්නවා කොන්ස්ටන්තිනෝපල් නගරය. කොන්ස්ටන්තිනෝපල් නගරයේ ඉඳලා පුතේ වෙළඳ මාර්ග තුනක් ඔබ දකින්නවා. එක වෙළඳ මාර්ගයක් පර්සියාවට උතුරෙන් ගමන් කරලා චීනය දක්වා යන ආකාරය ඔබ දකිනවා. තව වෙළඳ මාර්ගයක් ඊජිප්තුව හරහා රතු මුහුද ඔස්සේ ඉන්දියාවට එන ආකාරය දකිනවා. තව වෙළඳ මාර්ගයක් ඔබ දකිනවා පර්සියන් බොක්ක හරහා ඉන්දියාවට එන ආකාරය. පුතේ මේ පර්සියාවට උතුරෙන් චීනයට ගිය වෙළඳ මාර්ගයට තමයි සේදමාවත කියලා කිව්වේ. ඉතින් පුතේ එදා යුරෝපය හා ආසියාව අතර තිබිච්ච පැරණි වෙළඳාමෙන් ධනවත් භාවයට පත්වුණු නගර කිහිපයක් ඔබ දකිනවා. ජිනෝවා, වැනිසිය, කොන්ස්ටන්තිනෝපල් වගේ නගර. ඉතින් පුතේ මේ ඔබ දකින්නේ යුරෝපය හා ආසියාව අතර පැවති පැරණි වෙළඳ මාර්ග සටහන් සිතියම මේක ඔබේ පෙළ පොතේ තියෙනවා. හොඳයි. මේ පැරණි ගොඩබිම් වෙළඳ මාර්ගයක් වෙච්ච සේදමාවතේ නටබුම් දර්ශනය තමයි ඔබ දකින්නේ පෙළ පොතේ. මේ දර්ශනය ඔබ දකිනවා. පුතේ ආසියාවෙන් යුරෝපයට මුස්ලිම් වෙළෙන්දන් ගෙන ගිය කුළුබඩු වර්ග අපි කලින් සඳහන් කෙරුවා. ආසියාවෙන් යුරෝපයට ගෙන ගිය කුළුබඩු සඳහා යුරෝපයේ ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර 1453න් පස්සෙත් අතිවිශාල ඉල්ලුමක් තිබුණා. මේ ඉල්ලුම තමයි පුතේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ යන යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණෙන්නට බලපෑවි. පුතේ ක්‍රිස්තු වර්ෂ 1453ට ඉස්සරලා චීනයෙන් සේද රෙදි, සුවඳ විලවුන්, පිඟන් භාණ්ඩ, සතුන්, ජපානයෙන් රිදී, ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු, ඇද්දල, ඉන්දියාවෙන් ගම්මිරිස්, කුරුඳු, අබින්, කපුරෙදි, ජාවා, සුමාත්‍රා, බෝනියෝ වගේ දුපත් වලින් කරාබු නැටි,
කරඳ මොංගු සාධික්කා වගේ වෙළඳ ද්‍රව්‍ය යුරෝපයට ගියා. පුතේ පෙර අපර දෙදිග වෙළඳාමේ මූලිකත්වයේ ගත් ආසියාතික රටවල් ඔබේ මතකයට චුට්ටක් ගෙන යන්නට උවමනයි. ඒ නිසා මම ඔබට බලන්නට අවස්ථාව දෙනවා මේ සිතියම පුතේ පෙර අපර දෙදිග වෙළඳාමේ මූලිකත්වයේ ගත් රටවල් චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, සුමාත්‍රා, බෝනියෝ, ජාවා වගේ රටවල් පුතේ පෙර අපර දෙදිග වෙළඳාමේ මූලිකත්වයේ ගත්තා ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර. යලිත් මම ඔබට සිහිපත් කරන්නට කැමතියි පූර්ව මතකයෙන් බිඳක්. ඇයි යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමේ සාකච්ඡාවට පෙර ඔබේ මතකයේ මම යලිත් මදක් අතීතයට ගෙනියනවා. යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමට ආසන්න හේතුව ඊට පෙර සිතියමේ ඔබ දකිනවා කොන්ස්තන්තිනෝපල් නගරය. පුතේ කොන්ස්තන්තිනෝපල් නගරය තියෙන්නේ මුවට මුවතියා සිටින හා යුවලගේ වම්පස හාවාගේ පසුපස කියලා මම ඔබට කියවා. මම ඒ හැඩතලේ පෙන්වන්නේ ඔබට ඉතා පහසුවෙන් සිතියම තුල කොන්ස්තන්තිනෝපල් නගරය සොයන්නට පුළුවන්. බලන්න පුතේ මේ හායුවල වාඩි වෙලා ඉන්නවා හිම කඩතොල්ලක් වගේ තැනක. ඒ තුර්කිය හායුවල වාඩි වෙලා ඉන්නවා හිම කඩතොල්ලක් වගේ තැනක. ඒ තුර්කිය පුතේ තුර්කිවරු කොන්ස්තන්තිනෝපල් නගරය ආක්‍රමණය කරනවා ක්‍රිස්තු වර්ෂ 1453 කියන අවුරුද්දේදී. අන්නේ වසර ඉතා සුවිශේෂයි යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම සඳහා. පුතේ ක්‍රිස්තු වර්ෂ 1453 දී පෙර අපර දෙදිග වෙළඳාමේ ඉතා දියුණු වාණිජ්‍ය මධ්‍යස්ථානය වෙච්ච කොන්ස්තන්තිනෝපල් නගරය මුස්ලිම් ජාතිකයන් ජීවත් වුණු තුර්කිය විසින් ආක්‍රමණය කරනවා. ඒ නිසා එතෙක් යුරෝපා වෙළෙන්දන් පවත්වාගෙන ගිය ඉතා සාර්ථක වෙළඳාමට පහර වදිනවා. පුතේ ක්‍රිස්තු වර්ෂ 1453 ඔබේ මතකයේ ගබඩා විය යුතුමයි. ක්‍රිස්තු වර්ෂ 1453 දී කොන්ස්තන්තිනෝපල් නගරය ඔටෝමන් තුර්කිවරු අල්ලගත්තට පස්සේ පෙර අපර වෙළඳාමට මොකද වෙන්නේ? මේ බලන්නකෝ. වෙළඳ භාණ්ඩවල මිල වැඩි කළා කොන්ස්තන්තිනෝපල් නගරයේ තුර්කිවරු. වෙළඳ භාණ්ඩවල තීරු ගාස්තු වැඩි කළා කොන්ස්තන්තිනෝපල් නගරයේ තුර්කිවරු. වෙළඳ භාණ්ඩ ආසියාවෙන් ගෙන ගිය වෙළඳ භාණ්ඩ නිසි කලට වේලාවට යුරෝපයට ලබා දුන්නේ නැහැ කොන්ස්තන්තිනෝපල් නගරයේ තුර්කිවරු. ඒ නිසා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ යනාදී මේ යුරෝපා ජාතීන් පෙරදිගට ආසියාවට පැමිණීමට නව මුහුදු මාර්ග සොයන්නට වෙහෙසුණා පුතේ. යුරෝපා ජාතීන් ආසියාවට සංක්‍රමණය වෙන්නේ 16 වන සියවසේදී. යුරෝපා ජාතීන් ආසියාවට සංක්‍රමණය වුණේ පුතේ 16 වන සියවසේදී. අපි බලමු යුරෝපා ජාතීන් ආසියාවට ආවේ ඇයි? ඔබ දන්නවා පළවෙනි හේතුව ක්‍රිස්තු වර්ෂ 1453 දී කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කියන් අතටපත් වුණා. ඉතින් කුළුබඩු හා වෙනත් වෙළඳ භාණ්ඩ ලබා ගැනීමට උවමනා වුණා. ඉමද්‍රව්‍ය යුරෝපයේ අලෙවි කරලා විශාල ලාභයක් ලබන්නට අපේක්ෂා කළා. කවුද? යුරෝපා ජාතීන්. ආසියාවේ තිබිච්ච මුස්ලිම් වෙළඳ බලය අවසන් කරන්නට තීන්දුව කළා යුරෝපා ජාතීන්. ආසියාතික රටවල යුරෝපා ජාතීන්ගේ ආගම වුණ ක්‍රිස්තියානි ආගම පතුරවන්නටත් පුතේ යුරෝපා ජාතීන් අපේක්ෂා කළා. ඒ නිසා පෘතුගීසීන් තමයි ඒ ජාතීන් අතරින් මුලින්ම ආසියාවට පැමිණෙන්නේ පුතේ. ඔබ දකිනවා මේ සිතියමේ පෘතුගාලය කියන රට
පෘතුගාලි අගනුවර ලිස්බන්. පෘතුගාලය කියනකොට ඔබට සිහිපත් වෙන්නට උවමනයි පුතේ. අපේ රටේ පැරණි ගීතයක් දෙකක් මේ සම්බන්ධයෙන් සිහිපත් වෙනවා. අපේ රටේ පැරණි ගීතයක් දෙකක් මේ සම්බන්ධයෙන් සිහිපත් වෙනවා. පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා. හතුරු රාජමාරයා මුළුලෝ හොල්ලන්ට වීරයා. පෘතුගීසිකාරයා රටවල් අල්ලන්ට සූරයා කියේ පුතේ දේශ ගවේෂණයේ යෙදෙන්න සූර වීරම පිරිස උනේ යුරෝපා ජාතීන් අතරින් පෘතුගීසීන්. පෘතුගාලයේ අගනුවර ලිස්බන් නගරය. පුතේ පෘතුගාලය හා ස්පාඤ්ඤය අයිති මේ ලිස්බන් නගරය ඔබට දර්ශනය වන මේ භූමි කොටසට අයිබීරියන් අර්ධද්වීපය අයිබීරියානු අර්ධද්වීපය කියලා කිව්වා. පුතේ පෘතුගාලයේ හිටපු පෘතුගීසි ජාතිකයෝ ඈත අතීතයේ සිටම සාගරයේ සමග සම්බන්ධතා පවත්වමින් අට්ලාන්තික් සාගරයේ සමග සම්බන්ධතා පවත්වමින් දේශ ගවේෂණ කටයුතු වලට ස්වභාවයෙන්ම හුරු වෙච්ච ජාතියක් වුණා. ඉතින් පුතේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට පෘතුගාලයේ හිටියා නාවික කටයුතු වලට බෙහෙවින් උදව් උපකාර කළ රජෙක් ඔබ දන්නවා. ඒ රජාගේ නම නාවික හෙන්රි. නාවික හෙන්රි රජතුමාට උවමනා වුණා කොන්ස්ටන්තිනෝපල් නගරයේ තුර්කීන් අල්ලගත්තට පස්සේ පෘතුගීසි ජාතිකයන් විදිහට ආසියාවට ඇවිල්ලා මුස්ලිම් වෙළෙන්දන් හරහා කලින් ලැබුණු සේද රෙදි කුළුබඩු ඇතුළු ආසියාතික මහාර්ග වෙළඳ භාණ්ඩ සම්භාරය තමන්ම යුරෝපයට ගෙනියන්නේ. ඒ නිසා පුතේ නාවික හෙන්රි නාවික අභ්‍යාස විද්‍යාලයක් පිහිටවලා පෘතුගීසීන්ට උදව් කළා කියන කාරණය ඔබ දන්නවා. ඉතින් පුතේ පෘතුගාලයේ හිටපු බර්තලමියු ඩයස් කියන පෘතුගීසි නැවියා මුල්වරට ඉන්දියාවට එන්නට ලිස්බන් වරායෙන් පිටත් වෙලා ඔබ ලිස්බන් කියන වචනට පහළින් දකින අප්‍රිකා මහද්වීපයේ වෙරළ තීරය අයින දිගේ යාත්‍රා කරලා ඔබ පහළ දකින සුබ පැතීමේ තුඩුව කියන ස්ථානයට එනවා. පුතේ මෙතෙන්ට එනකොට මේ බර්තලමියු ඩයස් ඇතුළු නාවික කණ්ඩායම කුණාටුවකට අසු වෙලා සුබ පැතීමේ තුඩුව ලෙස ඔබ දකින මේ ස්ථානයට ගසාගෙන යනවා. ඔවුන් ඒකට කිව්වේ කුණාටු තුඩුව කියලා. හැබැයි සුබ පැතීමේ තුඩුව කියන නම එකට වැටෙන්නේ පුතේ පෘතුගාලයේ රජතුමාට ආරංචි වෙනවා අප්‍රිකා මහද්වීපයේ දකුණු කෙළවරට යාත්‍රා කළ බව. ඉතින් ඒ ගමන ඉන්දියන් සාගරයට ප්‍රවේශ වීමේ දොරටුව ලෙස වුන් හඳුනාගත්තා. පෘතුගීසීන් ආසියාවට ගමන් කිරීමේ මාර්ගය සාර්ථක වන බවට පෙර නිමිත්තක් ගෙන නිසා ඒ තුඩුව සුබ පැතීමේ තුඩුව කියලා නම් කළා. පුතේ මේ මාවතේම ඊට පසුව වස්කෝ ද ගාමා කියන පෘතුගීසි නැවියා සුබ පැතීමේ තුඩුව පසු කරලා ඉන්දියාවේ කැලිකට් වරායට එනවා. මේ විදිහට පෘතුගීසීන් ආසියාවට පැමිණෙනවා පුතේ. ඉස්සරවම මුලින්ම පෘතුගීසි ජාතික බර්තොලමියු ඩයස් සුබ පැතීමේ තුඩුවට ආවා. ඊට පස්සේ මාවතේ ගමන් කරමින් වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට ආවා. අපි මෙතනින් එහාට පුතේ තවදුරටත් කරුණු සාකච්ඡා කරගෙන යනකොට මම ඔබට සිහිපත් කරන්නට කැමැති වස්කෝ ද ගාමා ඇතුළු පෘතුගීසි නාවික කණ්ඩායම ක්‍රිස්තු වර්ෂ 1498 දී තමයි ඉන්දියාවේ කැලිකට් වරායට ආවේ. පෘතුගීසීන් ආසියාවට පැමිණීමේ මූලික අරමුණු දෙකක් තියෙනවා පුතේ. එකක් ආර්ථික වාසි ලබා ගැනීම, අනිත් එක රෝමානු කතෝලික ආගම ප්‍රචාරය කිරීම. ඉතින් ඉන්දියාවට පය තිබ්බ වස්කෝ ද ගාමා ප්‍රකාශ කරනවා පුතේ අපි ක්‍රිස්තියානීන් හා කුළුබඩු සොයා පැමිණියමු. අපි ක්‍රිස්තියානීන් හා කුළුබඩු සොයා පැමිණියමු කියන වස්කෝ ද ගාමාගේ මේ ප්‍රකාශයෙන් තහවුරු වෙනවා පුතේ පෘතුගීසීන් ආසියාවට පැමිණීමේ ප්‍රධාන අරමුණු දෙක. එකක් කිතුණු දහම ආසියාතික රටවල ප්‍රචාරය කිරීම,
අනිත් එක ආර්ථික වාසි ලබා ගැනීම. කුළුබඩු, ඇද්දත්, මුතුමැණික් ඇතුළු මේ වස්තු සම්භාරය පෘතුගාලයට රැගෙන යමින් පෘතුගාලයේ ධනවත් කිරීම. පුතේ වස්කෝ ද ගාමා ඉන්දියාවට ආවට පස්සේ ඉන්දියාවට පැමිණෙන දෙවැනි පෘතුගීසි කණ්ඩායමෙන් ක්‍රිස්තු වර්ෂ 1500 එහි නායකත්වයේ දරන්නේ පේදුරු අල්වාරස් කබ්‍රාල් කියන කෙනා. දැන් පුතේ පෘතුගීසි නායකයෝ දෙන්නයි එක්කෙනෙක් වස්කෝ ද ගාමා ඉන්දියාවට කැලිකට් වරායට ආවා. දෙවැනි පෘතුගීසි නායකයා පේදුරු අල්වාරස් කබ්‍රාල් කැලිකට් වරායේ බඩු ගබඩාවක් ඉදි කරලා බලකොටු ඉදි කරලා ඉන්දියාවේ රෝමානු කතෝලික ආගම ඉන්දියාව තුළ ප්‍රචාරය කිරීමට පටන් ගත්තා. පුතේ ආසියාව පාලනය කිරීමට ක්‍රිස්තු වර්ෂ 1505 දී ප්‍රථම පෘතුගීසි අග්‍රාණ්ඩුකාරවරයා මෙයාට කිව්වේ පෘතුගීසි ප්‍රතිරාජයා කියලා. ක්‍රිස්තු වර්ෂ 1505 දී ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා කියන ප්‍රථම පෘතුගීසි ප්‍රතිරාජයා ඉන්දියාවට එනවා. පුතේ ඉන්දියාවේ මුස්ලිම් වෙළඳ බලය මුළුමනින් අවසන් කරලා ආසියාවේ පෘතුගීසි බලය තහවුරු කිරීමේ මහාර්ග කාර්යභාරය ඉටු කරන්නේ මේ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා. ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාට හිටියා පුතෙක්. එයාගේ නම ලොරෙන්සෝ ද අල්මේදා. ලොරෙන්සෝ ද අල්මේදා තමයි පුතේ ක්‍රිස්තු වර්ෂ 1505 දී ලංකාවට ගොඩ බහින්නේ. කුණාටුවකට අහු වෙලා ලංකාවේ දකුණු පළාතට ගහගෙන එන ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු නාවික කණ්ඩායම ක්‍රිස්තු වර්ෂ 1505 නොවැම්බර් 15 වෙනිදා කොළඹ වරායට සේන්දුන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පුතේ පෘතුගීසීන්ගෙන් පස්සේ ආසියාවට සම්ප්‍රාප්ත වන ඊළඟ ජාතිය ලන්දේසීන්. පෘතුගීසීන් ආසියාවට ඇවිල්ලා අවුරුදු 100කට පස්සේ තමයි ලන්දේසීන් ආසියාවට එන්නේ. ඉතින් දයාබර පුතේ, දයාබර දුවේ ක්‍රිස්තු වර්ෂ 1595 ඉඳලා 1602 පමණ දක්වා විවිධ ලන්දේසි කණ්ඩායම් ලංකාවට ආවා. මම ඔබට සිහිපත් කරන්නට කැමති පුතේ යලිත් වතාවක් 1505 පෘතුගීසීන් ආසියාවට ඇවිල්ලා ඊට පස්සේ 1602 පමණ දක්වා ආසියාවේ වෙළඳ බලය තහවුරු කරගෙන ඔවුන්ගේ සම්පූර්ණ වෙළඳ බලය ආසියාතික ප්‍රදේශවල පතුරවා හරිනවා. පුතේ 1602 දී ඕලන්ද පෙරදිග වෙළඳ සමාගම පිහිටුවා ගන්න ලන්දේසීන් පෙරදිගට එනවා. ලන්දේසීන්ගේ රට ඕලන්දය. එදා ඕලන්දය කිව්වා අද නෙදර්ලන්තය. පෘතුගීසීන්ගේ රට පෘතුගාලය. ලන්දේසීන්ගේ රට ඕලන්දය. පුතේ ඕලන්දයේ ඉඳලා පෙරදිගට එන්නේ ලන්දේසි ජාතිකයෝ වෙළඳ සමාගමක් විදියට සංවිධානය වෙලා. මේ වෙළඳ සමාගම ක්‍රිස්තු වර්ෂ 1602 දී පිහිටුවා ගන්නවා. ඕලන්ද පෙරදිග වෙළඳ සමාගම ඔබ VOC සමාගම කියලා කියන්නේ මේ ලන්දේසි පෙරදිග වෙළඳ සමාගමට. පුතේ ලන්දේසි පෙරදිග වෙළඳ සමාගම ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයේ පිහිටුවා ගන්නේ ජාවා දූපතේ බතාවිය කියන ස්ථානයේ. ඔබ රූපරාමයේ සිතියම මත දකිනවා ජාවා දූපතත් බතාවිය කියන ලන්දේසි පෙරදිග පාලන මධ්‍යස්ථානය. පුතේ එතනින් එහාට අපි තවදුරටත් ලන්දේසි පෙරදිග පාලනය පිළිබඳ සාකච්ඡා කළොත් පෙරදිගට පැමිණි ප්‍රථම ලන්දේසි නාවික කණ්ඩායම සිබෙල් ද වර්ට් පෙරදිගට යාත්‍රා කරලා පෙරදිග රටවල් සමග සම්බන්ධතා පිහිටවලා වෙළඳ ගබඩා පිහිටවලා ලන්දේසි බලය පෙරදිග ස්ථාවර කිරීම තමයි පුතේ සිබෙල් ද වර්ට් නැමැති ලන්දේසි නායකයාට පැවරුණු කාර්යභාරය. ජාවා, සුමාත්‍රා, බෝනියෝ වැනි අග්නිදිග ආසියාතික රටවල් සමග ගනුදෙනු කිරීම තමයි මේ ලන්දේසි කණ්ඩායම් වලට පැවරුණු කාර්යභාරය වුණේ. 17 වෙනි සියවසේ මැද වෙනකොට ආසියාවේ පෘතුගීසි බලය
ලන්දේසින් විසින් සම්පූර්ණයෙන්ම යටපත් කරලා තිබුණා. පුතේ පෘතුගීසි ලන්දේසි කියන නාවික කණ්ඩායම් පෘතුගීසි ලන්දේසි කියන ජාතීන් පෙරදිගට පැමිණුණාට පස්සේ ආසියාතික සෑම රටකම දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කළ ජාතියක් ආසියාවට සම්ප්‍රාප්ත වෙනවා. ඒ බ්‍රිතාන්‍යයන්. බ්‍රිතාන්‍යයන්ගේ රට මහා බ්‍රිතාන්‍යය, එහෙම නැත්නම් එංගලන්තය. පෘතුගීසීන්ට ලන්දේසීන්ට ආසියාතික රටවල් කෙරෙහි බලපෑම් කළ හැකි වුණා. හැබැයි බ්‍රිතාන්‍යයන් කළ බලපෑම අද දක්වාමත් මතුවටත් පුතේ ඊටාම සුවිශේෂ වෙනවා. ආසියාතික සෑම රටකටම පෘතුගීසීන්ගෙන් හා ලන්දේසීන්ගෙන් ආසියාවේ සිදු කරගෙන ගිය වෙළඳාමේ පැවති ලාභදායක බව, ඕලන්දය පොහොසත් වෙච්ච බව, පෘතුගාලය පොහොසත් වෙච්ච බව පුතේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ දැක්කා. ඉංග්‍රීසීන් දැක්කා. ඒ නිසා තමයි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය පුතේ ආසියාවට යොමු වුණේ. ආසියාවට එන්නට පෙර ඉංග්‍රීසීන් පිහිටුවා ගන්නවා අර ලන්දේසීන් වගේම වෙළඳ සමාගමක්. මේකට කියවා ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම පිහිටුවාගෙන බ්‍රිතාන්‍ය රැජිනගේ විශේෂ අවසර පත්‍රයක් මත පුතේ වරපත්‍රයක් මත තමයි මේ වෙළඳ සමාගම ආසියාවට පැමිණුණේ. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ආසියාවට පැමිණිලා පුතේ 17 වන සියවසේ අගභාගී වන විට ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මුලින් ආසියාවට එනවා. ඉන්දියාවේ තමයි මේ වෙළඳ සමාගමේ මධ්‍යස්ථානයේ පිහිටුවේ පුතේ ඉන්දියාවේ මදුරාසිය කියන ප්‍රදේශයේ. ඊළඟට පෙරදිගට දෙවන බ්‍රිතාන්‍ය කණ්ඩායමත් එනවා විලියම් හොකින් නැමැත්තාගේ නායකත්වය යටතේ. ඒ 17 වෙනි සියවසේ අගභාගයේ වන විට මදුරාසිය, බොම්බාය, කල්කටා යන ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ආධිපත්‍යය ඉන්දියාවේ පිහිටවනවා. පුතේ එතනින් එහාට අපි තවදුරටත් බලමු බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ මධ්‍යස්ථාන ඉන්දියාවේ බොම්බාය, ඉන්දියාවේ කල්කටාව, ඉන්දියාවේ මදුරාසිය කියන ප්‍රදේශවල පිහිටෙව්වා. ඊට පස්සේ ආසියාතික කලාපයේ රටවල් රැසක් බ්‍රිතාන්‍ය යටත් විජිත බවට පත් කළා. ආසියාතික කලාපයේ පුතේ ඉන්දියාව, බුරුමය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් බ්‍රිතාන්‍යයේ යටත් විජිත බවට පත් වෙලා ඒ සියලු රටවල් බ්‍රිතාන්‍යයේ අයිතිවාසිකමක් බවට පත් වුණා පුතේ. ඉංග්‍රීසි ජාතිකයෝ ඉන්දියාවේ මදුරාසිය මධ්‍යස්ථානයේ කරගෙන ඔවුන්ගේ පාලනයේ පෙරදිග ගෙන යද්දි පුතේ ලංකාව ලන්දේසීන්ට, පෘතුගීසීන්ට, ඉංග්‍රීසීන්ට ආසියාවට පැමිණි සෑම ජාතියකටම වැදගත් උනේ ඉන්දියන් සාගරය මධ්‍යයේ පැවති ඉතා හොඳ වාණිජ්‍ය මධ්‍යස්ථානයක් වුණ නිසා. ඉතින් ඉන්දියාවේ මදුරාසිය මුල් කරගෙන ආසියාවේ වෙළඳ බලයේ තහවුරු කරපු ඉංග්‍රීසීන්ගේ අවධානය පුතේ ලංකාව කෙරෙහි යොමු වුණා. මේ 1795 විතර වෙනකොට ඒ කාලේ පුතේ ලංකාව පාලනය කළේ ලන්දේසීන්. ලන්දේසි ආණ්ඩුකාරවරයෙක් හිටියා එංගල් බෙක්. ක්‍රිස්තු වර්ෂ 1795 දී ඉංග්‍රීසීන් ලංකාවේ ත්‍රිකුණාමල වරායටත් පහර දුන්නා. එහෙම පහර දීලා 1796 වෙනකොට ලංකාවේ විරල බඩ පළාත් සියල්ලමත් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වුණා පුතේ. ඉතින් බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණුණාට පසු තවත් යුරෝපා ජාතියක් ආසියාවේ වෙළඳ බලයට තරඟ කරනවා. ඒ ප්‍රංශවරු පුතේ ක්‍රිස්තු වර්ෂ 1684 දී
ප්‍රංශ නාවික කණ්ඩායමක් ඉන්දියාවට එනවා. ඉන්දියාවේ ප්‍රංශ පෙරදිග වෙළඳ සමාගම විදියට සංවිධානය වෙලා ආසියාවට එන්නේ මේ ප්‍රංශවරු ඉන්දියාවේ පොන්ඩිචේරි, කරිකාල්, චන්ද්‍රනගර කියන ප්‍රදේශවල ඔවුන්ගේ බලය තහවුරු කරනවා. පුතේ ප්‍රංශවරු පෙරදිග මධ්‍යස්ථානයේ පිහිටුවා ගත්තේ ඉන්දියාවේ පොන්ඩිචේරි කියන ප්‍රදේශයේ. ඉතින් පුතේ ක්‍රිස්තු වර්ෂ 1453ට පස්සේ ඔටෝමන් තුර්කිවරු කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ යන යුරෝපා ජාතීන් විටින් විට ආසියාවට පැමිණිලා ආසියාවේ ඔවුන්ගේ වෙළඳ දේශපාලන ආධිපත්‍යයන් තහවුරු කළා. ඒ නිසා සමස්ත ආසියාතික රටවල් ඔබේ රට ශ්‍රී ලංකාව සමග සමස්ත ආසියාතික රටවල යුරෝපා දේශපාලන ක්‍රම, යුරෝපා ආර්ථික ක්‍රමය, යුරෝපා සමාජ ක්‍රමය, යුරෝපා සංස්කෘතිය පැතිරලා යනවා. ඉතින් පුතේ මම ඊටම කෙටියෙන් මෙතෙක් අප සාකච්ඡා කළ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමේ සාරාංශයක් ඔබට මෙහිම ඉදිරිපත් කරනවා. ආසියාව හා යුරෝපය අපි හඳුනාගත්තා. දේශ ගවේෂණය කියන්නේ කුමක්ද කියලා සාකච්ඡා කළා. ශිෂ්ටාචාර ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයේ සමග සාකච්ඡා කළා. ශිෂ්ටාචාර ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයේ සමග සාකච්ඡා කළා. ක්‍රිස්තු වර්ෂ 1453ට පෙර යුරෝපය හා ආසියාතික වෙළඳාම සාකච්ඡා කළා. ක්‍රිස්තු වර්ෂ 1453 දී කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කීන් අතට පත්වීම සාකච්ඡා කළා. යුරෝපියන් ආසියාවට පැමිණීමේ අරමුණු සාකච්ඡා කළා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හා ප්‍රංශ ජාතිකයන් ආසියාවේ බලය තහවුරු කර ගැනීම සඳහා නොමැකෙන ගැටුමක නිරත වුණු බව සාකච්ඡා කළා. ඉතින් දයාබර දුවේ, දයාබර පුතේ, මම හැමදාම කියනවා වාගේ නිර්මාණශීලීත්වය තුළින් ඔබ ඉතිහාසය දකින්න, නිර්මාණශීලීත්වය තුළින් ඔබ ලෝකය දකින්න, නිර්මාණශීලීත්වය තුළින් පරිසරය දකින්න. ඔබට මම මෙතෙක් අප සාකච්ඡා කළ පාඩමේ වස්කෝ ද ගාමා, බර්තොලොමියු ඩයස් මේ වගේ ඉතිහාසයේ ලෝකයේ රටවල් සොයා දේශ ගවේෂණය කරමින් ලෝපුරා සංචාරය කළ දේශ ගවේෂකයන් පිළිබඳව ඔබට ගවේෂණාත්මක තොරතුරු ගවේෂණය කරලා වීර කතා නිර්මාණය කළ හැකි. ඔබ නිර්මාණය කරන්න ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි, ප්‍රංශ ජාතිකයන්ගේ වීර චාරිකා. එය ඔබට තවත් අත්වලක් බවට පත් වෙනවා මේ කරුණු කාරණා ඔබේ මතකයේ ගබඩා කර ගැනීම සඳහා. ඉතින් දයාබර දුවේ පුතේ, අදත් ඉතිහාසය 8 ශ්‍රේණියේ 4 වන පාඩම දේශ ගවේෂණය හා යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම කියන පාඩමේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීම සම්බන්ධයෙන් කරුණු කාරණා ඔබයි මමයි සාකච්ඡා කළා. හොඳයි දයාබර දුවේ පුතේ, අපි නැවතත් දවසක හමු වීමේ බලාපොරොත්තු වෙන මේ පාඩම ඔබට channel NIE YouTube නාලිකාව ඔස්සේ නැරඹීමට ආරාධනා කරමින් රටක් වටින පුතේ, රටක් වටින දුවේ, අදට ආයුබෝවන්.